අයිබෝන් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් අපි ඔබ මුණ ගැහෙනවා විශ්වාසයෙන් යුතුව සියලුම ජාතික පුවත්පත්වල තොරතුරු ඔබ වෙත සමීප කරන්නට 2022 7 වෙනි මාසයේ 14 වෙනිදා අද බ්‍රහස්පතින්දා දවසේ ජාතික පුවත්පත්වලට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. එවනම් අපි මුලින්ම යන්න සූදානම් වෙනවා අද දවසේ අද පුවත්පතට. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත්වෙන්නේ ගුවන් හමුදාව පහසුකම් සැපයූ බව පිළිගනී. ගෝඨාභය මාලදිවයිනට පැන යයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ඒ බව අග්‍රාමාත්‍ය කාර්යාලය හා ගුවන් හමුදාව තහවුරු කළේ කියලා තමයි මෙහි තවදුරටත් සඳහන් වෙන්නේ. ගමනාන්තයේ සිංගප්පූරුව හෝ ඩුබායි කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්කයි අනුසිරස්තලයක් ඉදිරිපත් කරන්නේ ඒ සිරස්තලය යටතේ. මේ තුල තවදුරටත් සඳහන් කරනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදා යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවර බලා ඊයේ අලුයම මෙරටින් පිටත් ගිය බව ගුවන් හමුදාව ප්‍රකාශ කරනවා කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපතිවරයෙකුට හිමි බලතල ප්‍රකාරව රජ්‍ය විසින් කළ ඉල්ලීමකට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් සියලුම නීතිවලට යටත්ව ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනෙකු මාලදිවයිනට යාමට ගුවන් යානයක් ලබා දුන් බව ගුවන් හමුදාව නිවේදනය කළේ කියලා තවදුරටත් සඳහන් වෙනවා. ඒ අතරතුරේදී මාලදිවයින වෙලාවෙන් අලුයම 3ට ගෝඨාභය රාජපක්ෂ මහතා රටට පැමිණ ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනට පැමිණියේ වෙනත් රටකට යන මගේකු ලෙස බවත් ඔහුගේ ගමනාන්තය සිංගප්පූරුව හෝ ඩුබායි රාජ්‍ය විය හැකි බවත් අද පුවත්පතට වාර්තා වුණා කියලා තමයි මේ සිරස්තල යටතේ අද පුවත්පත ප්‍රකාශ කරන්නේ. ඒ අතරතුර අග්‍රාමාත්‍ය වරයාගේ ඡායාරූපයකුත් එක්ක ඉදිරිපත් කරන්නේ වැඩ බලන ජනපති රනිල් කියලා. දැන් වැඩ බලන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවෙනින් බැහැරව සිටින බැවින් වැඩ බලන ජනාධිපති ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බවට ජනාධිපතිවරයා විසින් තමාට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපාභිවර්ධන මහතා ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. කතානායකවරයා විසින් ඊයේ මාධ්‍ය වේද විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය. එෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ කතානායක මහින්ද යාපාභිවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37.1 වගන්තිය යටතේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවෙනින් බැහැරව සිටින බැවින් එම දුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව මට දන්වා සිටියා යනුවෙන් සඳහන් කළේ කියලත් සඳහන් කරනවා. ජනාධිපති ගෝඨාභයගේ ගමනාන්තයේ නිමවනතුරු ඉල්ලා අස්වීමේ ලිපිය නිකුත් නොවිනි. ඔව් ඒ විදිහට තමයි ඊගාව සිරස්තලයේ ඉදිරිපත් වෙන්නේ. දැන් විශේෂයෙන්ම මේ පිළිබඳව කතානායකවරයා ප්‍රකාශ කරේ තමන්ට ඊයේ දවසේදී ලිපියක් මගින් මේ දැනුම් දෙනවයි කියලා. නමුත් මේ වෙනතුරුත් අපිට තොරතුරක් ලැබී නැහැ. ඒ හා සම්බන්ධව අද පුවත්පතත් මේ ඉදිරිපත් කරන්නේ ජනාධිපති ගෝඨාභයගේ ගමනාන්තයේ නිමවනතුරු ඉල්ලා අස්වීමේ ලිපිය නිකුත් නොවිනි කියලා. ෆැසිස්ට්වාදී තර්ජනය නැති කළ යුතුයි වැඩ බලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ විදිහට අද පුවත්පතේ තවත් සිරස්තලයක් මේ විදිහට ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව අපි තවදුරටත් ටිකක් දීර්ඝව කතා බහ කරන්න සූදානම් වෙනවා. තවත් පුවත්පත් කිහිපයක් එක්ක මොකද දවසේදී මේ කාරණාව සියලුම පුවත්පත්වල පහේ මුල් පිටුවේ පළ කරන සිරස්තලයක් බවට පත් වෙලා තිබෙනවා. නව ජනපති පත්වනතුරු සාමය පවත්වාගෙන යාමට සහාය දෙන්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර ජනතාවගෙන් ඉල්ලයි. ජනරාල් ශවේන්ද්‍ර මහතා ඊයේ දවසේදී විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් තමයි මේ කාරණාව ප්‍රකාශ කරේ. ඊයේ දවසේදී අපේ ප්‍රවෘත්ති අංශත් මේ පිළිබඳව වාර්තා කළා. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ පොලිස්පතිතුමන් සමග එකට අසුන්ගෙන ඔහු මේ ප්‍රකාශය කරනු ලැබුවා. නව ජනපති පත්වනතුරු සාමය පවත්වා ගැනීමට සහාය ලබා දෙන්නට කියන කාරණාව. සර්වපාක්ෂික ආණ්ඩුවකට දෙපාර්ශ්වයම පිළිගන්නා අගමැතිවරයෙක් නම් කරන්න වැඩමලන ජනාධිපතිගෙන් තවත් ඉල්ලීමක්. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ දෙපාර්ශ්වයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යාපාභිවර්ධන මහතා වෙත දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා කියලා තමයි කියන්නේ. පසුගිය 11 වෙනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සමග පැවති සාකච්ඡාවේදී සහභාගී වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස් වූයේ සර්වපාක්ෂික රජයක් පිහිටුවීමට එකඟතාවක් ඇති වූවහම එම රජයට වගකීම් බාර දීමට තම සූදානම් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යයක වැඩිදුරටත් සඳහන් කරලයි කියලා තමයි මේ ප්‍රවෘත්තියේදී ප්‍රකාශ වෙන්නේ. ඒ අතරතුරේදී අද දවසේදී අද පුවත්පතේ ප්‍රධානම ඡායාරූප ප්‍රවෘත්ති 8යි දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. පුවත්පතේ අවසානයේ මුල් පිටුවේ පහළ කොටස භාවිතා කරමින් මේ විශාල ඡායාරූපයත් එක්ක අද දවසේ ඉදිරිපත් කරන්නේ අරගල කරු අගමැති කාර්යාලය අත්පත් කර ගනිති කියන කාරණාව. එයයි අද දවසේදී ප්‍රධාන ඡායාරූපය බවට පත් වෙන්නේ. අද පුවත්පතේ
කඳුළු ගෑස් ආග්‍රහණය වීමෙන් එක් දරුපියෙකුට දිවි අහිමි වෙයි. ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුම් වලින් 70කට පමණ තුවාල. ශනිකව ඇඳරි නීතිය පැනවීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පාර්ලිමේන්තුව දෙසට පැමිණි අරගලකරුවන්ට කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර. ඉතාමත් දැඩි දුෂ්කරතාවයන්ට පත්වලා ඉන්න ජනතාවක් ඉන්නේ ශ්‍රී ලංකාව තුළ මේ අවස්ථාව වන විට මේ වගේ ඉතාමත් ඉක්මනින් ඇඳරි නීතිය පැනවීමත් එක්ක ඒ ජනතාව තවත් අපහසුතාවයට පත් වුණා කියන කාරණාව තමයි මේ ප්‍රවෘත්තියනුත් කියවෙන්නේ. ඔව් විශේෂයෙන්ම තමන්ගේ රාජකාරී සඳහා කාර්යාලවලට පැමිණලා හිටපු පිරිසට තමන්ගේ අනිකුත් දේවල් සඳහා නගරයට පැමිණලා හිටපු අයට මේ ඇඳරි නීතිය දැමීමත් එක්ක වාහන ගමනාගමනයේ තිබෙන අපහසුතාවයන් සහ සියලුම පැතිවලින් උනේ ලොකු අසාධාරණයක් සහ ලොකු දුෂ්කරතාවයන්ට මුහුණ පාන්නට තමයි ඊයේ දවසේදී සිදු වුණේ. අද පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලයේ විදිහට කියනකොට අපි යනවා අතුල් පිටු කිහිපයකටත් අවධානය යොමු කරන්නට. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපකුත් එක්ක අතුල් පිටුවේ සඳහන් වෙනවා මෙන්න මේ වගේ ලිපියක්. නිරායුධ ජන කණ්ඩායම් මර්ධනයට මිලිච්ඡ ප්‍රහාර එල්ල කිරීම රජය දරන උත්සාහය හෙලා දකිනවා. මිලිච්ඡ ප්‍රහාර එල්ල කිරීමට රජය දරන උත්සාහයන් හෙලා දකිනවා කියලා කියන්නේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. ඒ සමගම තවත් ඡායාරූප දෙකකුත් එක්ක තවත් ලිපියක් එකතු කරනවා අද පුවත්පත. අගමැතිට එරෙහිව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු වටරවුමේ පැවැත් වූ විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාරයක් ඊයේ එල්ලුණා කියන කාරණාව තමයි ඒ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ. ඒ සමගම ශ්‍රී ලංකාවේ තත්ත්වය සාමකාමීව පාලනයට බ්‍රිතාන්‍යයේ සහාය ලබා දෙනවා කියලා තොරතුරක් වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සාමකාමී කාලෝචිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයන් සඳහා බ්‍රිතාන්‍යයේ සහාය හිමි වන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පවසයි කියලා ප්‍රකාශ කරනවා. ඇගේ ටියුටර් ගිණුමක් ඔස්සේ තමයි මේ ප්‍රකාශය ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඔය විදිහට තමයි අද දවසේදී අරුණ පුවත්පතේ අපිට අතුල් පිටු වලටත් ගමන් කරලා මේ තොරතුරු ඔබට කියන්න තිබෙන්නේ. ඒ අතරතුරේදී අරගලකරු අගමැති කාර්යාලය අත්පත් කරගනිති. ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුම් වලින් 70කට පමණ තුවාල. ශනිකව ඇඳරි නීතිය පැනවීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට කියලා තවත් ලිපියක් ඡායාරූපත් එක්ක අද දවසේදී වාර්තා කරලා තිබෙනවා අද පුවත්පත. අපි දැන් යන සුදරම් වෙනවා අරුණ පුවත්පතට අවධානය යොමු කරන්න. මුලින්ම අරුණ පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල වලටයි අපේ අවධානය. එහි මුල්ම සිරස්තලය ප්‍රධානම සිරස්තලයේ බවට පත් වෙන්නේ ඡායාරූපයකුත් එක්ක අරගලකරුවන් අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමෙන් පසු කියලා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඡායාරූපයට වැකියක් එකතු කරලා තිබෙන්නේ. ඒ සමගම එහි ප්‍රධාන සිරස්තලය අරගලයෙන් කොළඹ යලි රත් වෙයි. පැය 5ක සටනකින් අගමැති කාර්යාලය අරගලකරුවන්ට කඳුළු ගෑස් අහසට වෙඩි 43ක් රෝහලේ තරුණයෙකු මරණයට. ජාතික රූපවාහිනියට පණි ITN සහ දැනටත් අරගලකරුවෝ ඇති. බස්නාහිරට ඇඳරි නීතිය රටටම හදිසි නීතිය ඉදිරිපත් කර හදිසි නීතිය ප්‍රකාශ කරයි කියන කාරණාවත් ඒ සමගම එකතු කරලා තිබෙනවා. නිලන්ත මధుරාවල නයන තරංග ගමගේ ශාර රත්නකාර අස්ලම් වරුණී පෙරමුණ හේමන්ත ලියන පතරණ කියන පිරිස තමයි මේ මුල්ම සිරස්තලයත් එක්ක තිබෙන ලිපිය ඉදිරිපත් කරන්නේ අරුණ පුවත්පතට. එහි තවදුරටත් මෙන්න මේ විදිහට ප්‍රකාශ වෙනවා. වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ පත්වීමත් සමගම කොළඹට රැස් වූ අරගලකරුවන් නැරඹූ දැවැන්ත විරෝධතා මාලාවකින් කොළඹම උණුසුම් විය. එහි ඇති වූ කලහකාරී තත්ත්වය නිසා අරගලට එක් වූ අයෙකු මිය ගොස් 43ක් තුවාල ලබා රෝවල් ගත කළ කියලා තමයි සඳහන් වෙන්නේ. දිවයින උපර හදිසි නීතිය බලාත්මක කිරීමටත් බස්නාහිර පළාතට ඇඳරි නීතිය පැනවීමටත් වැඩ බලන ජනාධිපතිවරයා ඊයේ දහවල් නියෝග කර තිබෙද්දීත් මේ උණුසුම් තත්ත්වය ඇති වුණා කියලා තමයි අරුණ පුවත්පත තමන්ගේ ප්‍රධාන සිරස්තලය යටතේ කරුණු කාරණා ගොනු කරලා තිබෙන්නේ. ගෝඨාභයට මාලේදී විරෝධය නයන තරංග ගමගේ වාර්තා කරනවා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වහාම ශ්‍රී ලංකාවට පිටත් කර හරින ලෙස බල කරමින් මාලදිවයිනේ ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට ඊයේ විරෝධතාවයක් සංවිධානය කර තිබිනි කියලා ප්‍රකාශ කරනවා. මේ විරෝධතාවයට ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් එකතු වෙලා තිබෙනවා කියලාත් අපිට තොරතුරු වාර්තා වෙනවා. ඊට අමතරව එරට පිරිසත් මේ පිරිසත් සමග සම්බන්ධ වෙලා සිටියා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අතරතුරේදී අපි යනවා තවත් සිරස්තලයකට. වැඩ බලන ජනපති රනිල් කතානායකයි එහෙම කියන්නේ. අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ රාජකාරී ආවරණය කිරීමට පත් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට දැනුම් දුන් බව කතානායක මහින්දයා පබේවර්ධන විසින් ඊයේ දහවල් ප්‍රකාශයට පත් කරනු ලැබියේ. ජනාධිපතිවරයා විදේශගතව සිටින හේයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 1 යටතේ මේ පත් කිරීම කර තිබෙන බවත් කතානායකවරයා සඳහන් කරේ කියලා තමයි
මේ ප්‍රවෘත්තිය තුල වාර්තා වෙන්නේ. හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපයකුත් එක්ක තවත් සිරස්තලයක් වාර්තා කරනවා. සැබෑ ජන විරෝධයට ආයුධ වලින් පිළිතුරු එපා. මෛත්‍රීපාල සිරිසේන මහතා තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයකුත් ඒ අතර තිබෙනවා. සිරස්තල අතරට ජනතා මර්ධනයට ආණ්ඩුව කැස කවනවා. නයන තරංග ගමගේ තොරතුරු වාර්තා කරන්නේ. රනිල් පත් කිරීම කුමන්ත්‍රණයක් අනුර කුමාර දිසානායකයි ඒ විදිහට කියන්නේ. ආරක්ෂක අංශ වැඩ කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුවයි සමකාමීව හැසිරෙන්න ජෙනරාල් ශවේන්ද්‍ර තරුණයන්ට කියයි. තරුණයන්ට කියනවා ආරක්ෂක අංශ වැඩ කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව කියලා සමකාමීව හැසිරෙන්න කියලාත් ප්‍රකාශ කරනවා කියලා තමයි කියවෙන්නේ. රනිල් එපා පක්ෂ නායකයෝ කතානායකට කියති. පක්ෂ නායකයන්ගේ හමුවකුත් ඊයේ දවසේදී පැවැත්වුණා. විශේෂයෙන්ම මේ ප්‍රවෘත්තිය අනුව මේ ප්‍රකාශ වෙන්නේ පක්ෂ නායකයන් කතානායකවරයාට කියලා තිබෙන්නේ රනිල් එපා කියන කාරණාව. වැඩබලන ජනාධිපති ධූරයට පත් කළ අගමැති රනිල් වික්‍රමසිංහ එම ධූරය නිවත් කරන ලෙස ආණ්ඩු පක්ෂ හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයෝ කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඊයේ ඉල්ලා සිටියේ කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ෆැසිස්ට් වාදී තර්ජන නැති කළ යුතුයි. අරගලකරුවන් ජයග්‍රහණයටගත් ස්ථාන නිදහස් කරන්න වැඩබලන ජනපතිගෙන් ආරක්ෂක අංශයට උපදෙස්. මේ ෆැසිස්ට් වාදී තර්ජන නැති කළ යුතු යයි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය විශේෂ ප්‍රකාශ කරමින් ඊයේ මේ බව සඳහන් කළ ඔහු තවදුරටත් කාරණා බොහොමයක් ප්‍රකාශ කරපු බව අද දවසේදී මේ සිරස්තලයත් එක්ක ඇතුල් පිටුවේදී අරුණ පුවත්පත වාර්තා කරන අතරතුරු ඒ අතරතුරේදී ජනපති සිංගප්පූරුවට ඉල්ලා අස්වීමය ඊයේ සවස් වනතුරුත් නෑ. ඒ විදිහට තමයි කියන්නේ. විශේෂයෙන්ම මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායකවරයා විදිහට පහුගිය දවස් කීපෙම කරපු ප්‍රකාශයන් එක්ක දැන් ඔහුත් ටිකක් විහිළුවකට ලක් වෙලාද කියලාත් හිතෙනවා. මොකද ජනාධිපතිවරයා එක වතාවකදී ඔහු ප්‍රකාශ කළා ජනාධිපතිවරයා රටින් පිටව ගියායි කියලා විදේශ මාධ්‍යවලට තොරතුරු කිව්වා. ඊට පස්සේ දේශීය මාධ්‍ය වලට කිව්වා නෑ ඒක මට වැරදිලා කියවුණු දෙයක් කියලා. එහෙම දෙයක් සිදු වෙලා නැහැයි කියලා කියනවා. දැන් ඊයේ දවස පුරාවටම ඔහු ප්‍රකාශ කරමින් හිටියේ ඊයේ දවස් ඇතුළතදී ජනාධිපතිවරයා දුරකථන අමතලා කිව්වා ඊයේ දවස් ඇතුළතදී ඉල්ලා අස්වීමේ ලිපිය ඔහුට ලබා දෙනවායි කියලා. අද දවසේදී මේ පුවත්පත් තුලත් වාර්තා වෙන්නේත් අපිට වාර්තා වෙන්නේත් ජනපති සිංගප්පූරුවට ගිහිල්ලා තිබෙනවා. නමුත් ඉල්ලා අස්වීම ඊයේ හවස් වෙනතුරුත් ලැබිලා නැහැයි කියන කාරණාව. යතුරුදී තවත් සිරස්තලයක් තිබෙනවා. ගෝඨට බැසිල්ට රට යන්න උදව් කළේ නැහැ. ඉන්දියාව එහෙම කියනවා කියලා තමයි කියන්නේ. ගෝඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට රට යන්න Taman උදව් කළේ නැහැ කියලා ඉන්දියාව ප්‍රකාශ කරනවා කියලා අද දවසේදී අරුණ පුවත්පතේ ලිපියක් ඉදිරිපත් වෙනවා. ඒ අතරතුරේදී තව ඡායාරූපයක් තිබෙනවා. රජගෙදර සොල්දරය වැටෙන්න ළඟයි. මේ අති විශාල පිරිසක් මේ මන්දිර දැක බලා ගන්නට රැස්කකා පැමිණීම ඔවුන් කොයි මොහොතකවත් මෙවැනි ඉදිකිරීම කරනකොටවත් කිසි කෙනෙක් හිතන්නේ නැහැ මේ තරම් පිරිසක් එකවර මේ සොල්දරයකට නගී කියලා මේ ඉහළ මහලයකට ගමන් කරයි කියලා. නමුත් තත්ත්වය හුඟක් වෙනස් වෙලා ජනතාව පොදි කමින් රැස් කමින් මේ තැන් වලට ගමන් කිරීමත් එක්ක මේ තැන් දැන් විනාශ මුඛයට ගමන් කරලා තිබෙනවා කියන කාරණාව තමයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම තියෙන වටිනා බඩුමුට්ටු ලිපි ලේඛන මේ සියල්ලම අස්ථානගත වීම මේවා විනාශ කිරීම සිදු වෙනවා. ඒක නිසා අපි මතක් කරන්නේ වැඩසටහන තුලිනුත් ඔබට මේ වෙලාවේදී අපිට තිබෙන්නේ මේ මන්දිර බලන්නට පෝලිං ගැහෙන එක නෙවෙයි. රට ඉදිරියට යන්නට අවශ්‍ය පහසුකම සලසා දෙන්නට අවශ්‍ය වටපිටාව සකස් කර දීම ජනතාව විදිහටත් අපේ වගකීමක් බවට පත් වෙලා තිබෙනවා. සමකාමී අරගලවලට සහභාගී වුණාට කමක් නැහැ. මේ වගේ විනාශකාරී දේවල් වලට සහභාගී වෙන්නට එපා කියන කාරණාව තමයි කියන්න තිබෙන්නේ. විශේෂයෙන්ම ඊයේ දවසේදීත් අපිට වාර්තා වුණු කාරණාවක් විශේෂයෙන්ම මේ අරගලකරුවන් තවදුරටත් සමහර පිරිස් ඉල්ලීම් කරනවා අරගලකරුවන්ගේ මුවාවෙන් මේ තැන් වලට එන්න, මේ දේවල් බලන්න, මේ දේවල් මේ තැන් වල රැඳිලා ඉන්න කියන කාරණාව. ඒක නිසා අපිට කියන්න තිබෙන්නේ එවැනි දේවල් නෙමෙයි මේ වෙලාවේදී ජනතාව විදිහට අපි කළ යුත්තේ රටේ තියෙන දේවල් ආරක්ෂා කරගන්නට අපේ සහයෝගයත් ලබා දිය යුතුම කාලසීමාවක් බවට පත් වෙලා තිබෙනවා. මේ මහජනතාවගේ දේපල, මහජනතාවගේ මුදල් මේ දේවල් යලිත් වතාවක් කොයි අවස්ථාවකදී හෝ ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ ඔහුට
රාජකාරී කරන්නට තිබෙන්නේ මේ ස්ථාන අනිකුත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එන්න තියෙන්නේ මේ ස්ථාන. ඉතින් මේ දේවල් ආරක්ෂා කරේ නැත්නම් එහෙම නැත්නම් මේ දේවල් වල විනාශය යලිත් වතාවක් තිබුණු තත්ත්වයට පත් කරන්නට මිලියන ගණන් වලින් වියදම් කරන්න සිදු වෙන්නේ අපේ ජනතා මුදල්. ඒක නිසා මේ දේවල් ආරක්ෂා කිරීමයි අපේ වගකීම යුතුයකම බවට පත් වෙන්නේ. එහෙම නැති වෙන දේවල් විනාශ මුඛයට යන විදිහට කටයුතු කරන එක නෙවෙයි සිදු වෙන්නේ. එහෙම නැති වුණොත් තාරුණ්‍යයේ සැබෑ අරගලය වෙනත් පැත්තකටම ගිහිලා කියලා තමයි ප්‍රකාශ කරන්න සිද්ධ වෙන්නේ. එහි අනිසි ප්‍රතිඵලයි අපිට අනාගතයේදී විඳින්න සිද්ධ වෙන්නේ. එයතුරුතලදී අපි යන්න සූදානම් වෙනවා අරගලය ගැන කතා කරපු වෙලාවේ අරුණ පුවත්පතේ කතුවැකියට අවධානය යොමු කරන්නට දිගු කතුවැකියක් තිබෙනවා. නමුත් ඉතා කෙටියෙන් තොරතුරු කිහිපයක් ඔබත් එක්ක බෙදා හදා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. අරගලය සියල්ලන් යට කර ගලා යයි කියලා තමයි කියන්නේ. අරගලය වෙනුවෙන් පිටින් සිටින අරගලයට ආශිර්වාද කළ ඇතමුන් දැන් නීති ආධිපත්‍යයට ගරුකල යුතු බව කියනට පටන්ගෙන තිබේ. අරගලය හා එහි පාර්ශ්වකරුවන්ට නෛතික ආවරණ සැපයීමෙන් සිටි ශ්‍රී ලංකා නීති සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ නීතිය ආධිපත්‍යයට හා ව්‍යවස්ථාපිත පාලනයට ගරු කිරීම අත්‍යවශ්‍ය වී තිබෙන බවය. පවතින ආර්ථික ආදේශපාලන අස්ථාවරත්වයට ප්‍රජාතන්ත්‍රවාදීව පවතින ව්‍යවස්ථා රාමුව සහ නෛතික ක්‍රියාවලිය හරහා විසඳුම් සෙවීමට යුක්තිය පසඳලීමට බාධාවක් නොවන අයුරින් වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටින ලෙසද සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද නීතිඥ සංගමයේ සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ කියලා කතුවැට්ටියේ කියවෙනවා. මීට සමාන ඉල්ලීම් කාදිනල් හිමියන් සහ තවත් ආගමික නායකයන් කිහිප පොලක්ද ප්‍රකාශ කරයි කියලත් සඳහන් කරන කතුවැකිය අවසන් කරන්නේ මේ විදිහට අරගලයට නිසි නායකත්වයක් දෙන්නට අසමත් වූහොත් ඒ ජන බලය තමන්වද විනාශ කරමින් ගලා යනු ඇති බව අරගලයේ නියමුවන්ද සිහි තබා ගත යුතුයි කියලා තමයි කියන්නේ. ඔව් ඒ කාරණාව නම් ඇත්ත. මේ අරගලයට නිසි නායකත්වයක් ලබා නොදුන්නොත් එහෙම මෙච්චර කාලයක් මේ මාස ගණනාවක් ගෝල්පේස් පිටියේ රැඳෙමින් ජීවිත හානි සිදුවෙමින් ලේ හැලීම් සිදු කරමින් දාඩිය හලමින් මේ කරපු සැබෑ සාමකාමී අරගලය පුහු වෙඩිල්ලක් බවට පත් නොවෙන්නට නම් එහි සැබෑ නායකත්වයක් සමග ඉදිරියට යා යුතු වෙනවා. එහෙම නැත්නම් විවිධ අය නායකත්වයන් ගන්නට පොරකමින් අරගලයත් දියාරු වෙන තත්ත්වයක් තමයි වර්තමානයේ දකින්න ලැබෙන්නේ. ඒත් එක්කම තවත් විශේෂ ලිපි කිහිපයක් තිබෙනවා අද දවසේදී අරුණ පුවත්පත තුළ. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන සහ අභ්‍යන්තර සම්බන්ධාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අතුල සිරි සමරකෝන් මහතා ලිපියක් ඉදිරිපත් කරනවා. අන්තවාමාංශික ආණ්ඩුවක් ඇවිත් මේ තියෙන සම්බන්ධතා ජාලය අවුල් කළොත් රට තවත් විශාල අර්බුදයකට යනවායි කියලා. ඒ සමගම කැලණි විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය චාමින්ද අබේසිංහ ලිපියක් ඉදිරිපත් කරනවා. රටේ අභ්‍යන්තර දේශපාලනය ගැන තීරණ ගන්න අයට ජාත්‍යන්තර දේශපාලනයේ වැදගත්කම ගැන අවබෝධයක් නැහැ කියලා. විශේෂඥ වෛද්‍ය නිහල් අබේසිංහ මහතාගේ ලිපියක් ඉදිරිපත් වෙනවා. නොබැදි පිළිවෙත හොඳම පිළිවෙත කියලා. ශ්‍රී ජවර්ධන විශ්වවිද්‍යාලයේ දේශපාලනික අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ ලිපියක් උපුටා දක්වමින් එහි සිරස්තලකට ගියොත් එහෙම හරි දේශපාලන විසඳුම් නැති වුණොත් ඊජිප්තුවට උණු දේ තමයි සිද්ධ වෙන්නේ කියලා ඔහු ප්‍රකාශ කරනවා. රටේ අස්ථාවර භාවය විදෙස් අතවිවීමකට මඟ පාදයිද කියන සිරස්තලත් එක්කයි ඒ සියලු ලිපි සම්පාදනය වෙලා තිබෙන්නේ අද දවසේ අරුණ පුවත්පතේ ඇතුළත. එහෙමනම් අපි සූදානම් වෙනවා අයතුතුනි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලමක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්නට. සියත පත්තරයේ සමගින් රැඳිලා සිටින්න අපි ඔබට ආරාධනා කරනවා. තවත් ජාතික පුවත්පත් ගණනාවක තොරතුරු එවැගේම ඔබට වටින තවත් විස්තර කිහිපයක් සමග මේ විරාමයෙන් පස්සේ අපි මුණ ගැහෙන්නට සූදානම්. ශ්‍රී ලංකේය විශ්වසනීයම පුවත්පත් වැඩසටහන සියත පත්තරයේ සමගින් නැලිත් අපි සජීවීව වුණ ගැහෙනකොට අපි යන්න සූදානම් වෙනවා දිනමින සහ ලංකාදීප පුවත්පත් දෙකේ තියෙන ප්‍රධාන සිරස්තලවලට අවධානය යොමු කරන්නට. මුල් පිටුවට අපි යනකොට අපිට දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතර තිබෙන සිරස්තලයක් බවට පත් වෙනවා. අරගලකරු අගමැති කාර්යාලයටත් පණිති 39ක් රෝහලේ කාන්තාවෝ දෙකක් ඒ අතර කියන සිරස්තල ඉදිරිපත් කරනවා දිනමින පුවත්පත. ඒ හා සම්බන්ධව සිරස්තලයක් අද දවසේ ලංකාදීප පුවත්පතත් ඉදිරිපත් කරන්නේ අරගලකරු අගමැති කාර්යාලයත් අල්ලති ආණ්ඩුවේ ITN රූපවාහිනී තාවකාලිකව නවතී ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඉල්ලා අස්වනු යුතු බව ගාලු මෝදර පිටියේ විරෝධතාවයක නිරත වූ අරගලකරු කඳුළු ගෑස් සහ වෙඩි ප්‍රහාර මැදේ කොළඹ මර්පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේද තමන් යටතට පත් කරගත්ත කියන
කාරණාවත් ඒ සමගම වාර්තා කරනවා ඉදිරිපත් කරනවා මේ පුවත්පත් දෙකම. ඊළඟට අපි යන්න සූදානම් වෙනවා තවත් සිරස්තලයකට. වැඩ බලන ජනාධිපති රනිල් හැමදෙනාම පිළිගන්නා අගමැතිවරයෙකු නම් කරන්න රනිල් කතානායකට දැනුම් දෙයි කියලා තමයි සිරස්තලය ඉදිරිපත් කරන්නේ. ලංකාදීප පුවත්පතත් ඒ සිරස්තලෙම ඉදිරිපත් කරනවා. වැඩ බලන ජනාධිපති රනිල් ගෝඨාභයගෙන් ගැසට්ටුවක් තමන් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින බැවින් ජනාධිපතිවරයේ වැඩ බැලීම සඳහා ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරලා තිබෙනවා කියන කාරණාව තමයි පුවත්පත් දෙකම වාර්තා කරන්නේ. ඊළඟට අපි යන්න සූදානම් වෙනවා ජනාධිපතිවරයා පිළිබඳව ප්‍රකාශයක් ඉදිරිපත් කරන සිරස්තලයකට. ජනපති ගෝඨාභය මාලදිවයිනෙන් සිංගප්පූරුවට කියලා තමයි දින මින පුවත්පත ඒතරතුරු වාර්තා කරන්නේ. ලංකාදීපයත් ඒම වාර්තා කරනවා. ගෝඨාභය රටින් පිට වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාවට අයත් විශේෂ ජෙට් යානයකින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට මාලදිවයින බලා ඊයේ අලුයම පිටත්ව ගියේ කියලා තමයි සඳහන් වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මියද ආරක්ෂකයන් දෙදෙනෙකුද පිටවත් ගොස් ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා කියලා තමයි මේ තොරතුරෙන් වාර්තා වෙන්නේ. ඒ සමගම දිනමින පුවත්පත ඉදිරිපත් කරනවා තවත් සිරස්තලයක්. අරගලකරුවන් හා සම්බන්ධව කොළඹ මල්පාරේ පිටිය අගමැති කාර්යාලය ඊයේ අරගලකරුවන් අත්පත් කරගත්ත කියලා තමයි එහි සඳහන් වෙන්නේ. ඒ අනුව ආරක්ෂක අංශයේ බොහෝ පිරිසකුත් ඊට ඉදිරියෙන් මේ අරගලකරුවන් රැඳිලා සිටින ආකාරයත් ඉදිරිපත් කරන ඡායාරූපෙත් එක්කයි ඉදිරිපත් කරන්නේ. ලංකාදීප පුවත්පතත් ඒ ඡායාරූපයම ඉදිරිපත් කරනවා. අද දවසේදී අරගලකරුවන් කොළඹ හතමල් පාරේ පිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ අත්පත් කරගත් අවස්ථාව කියලා තමයි එහි සඳහන් වෙන්නේ. ඔය විදිහටයි අද දවසේදී ප්‍රධාන සිරස්තල ඉදිරිපත් කළ තිබෙන්නේ දිනමින සහ ලංකාදීප පුවත්පත. ඒ අතරතුර තවත් කාරණාවකට යන්න සූදානම් වෙනවා. ලංකාදීප පුවත්පත කියනවා ෆැසිස්ට්වාදීන්ට රට අරාජික කරන්න ඉඩ දෙන්න බෑ. වැඩ බලන ජනපති රනිල් ඒ විදිහට කියන්නේ. දිනමින පුවත්පතත් ඒ සිරස්තල ඉදිරිපත් කරනවා. ෆැසිස්ට්වාදය පතුරවන්න සමහර දේශපාලඥයන් උත්සාහ කරනවා. තත්ත්වයේ පාලනයට පොලිස්පති සහ හමුදාපතිවරුන්ගෙන් සැදී කමිටුවකට බලය දුන්නා. වැඩ බලන ජනපති තමයි එහෙම කියන්නේ. රටේ ෆැසිස්ට්වාදී දේශපාලනය පැතිරවීමට පිරිසක් විසින් ගනු ලබන උත්සාහයට සමහර දේශපාලඥයන් එකතු වී ඇති බවත් මේ නිසා දැන් මතුව ඇති තත්ත්වය ඉතාමත් අර්බුදකාරී තත්ත්වයක් කියලා තමයි කියන්නේ. මේ බව ප්‍රකාශ කරන්නේ වැඩ බලන ජනාධිපතිවරයා. යතරතුරේදී අපි තවත් සිරස්තලයකට අවධානය යොමු කරනවා නම් පාර්ලිමේන්තුවෙන් ජනපති තෝරන්න තරඟයට රනිල් ඩලස් සජිත් සටන් වදින්න සූදානම්. නුවන් කොඩිකාර තොරතුරු වාර්තා කරනවා දිනමිනට මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයට අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අරහප්පෙරමුණ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර තුන්කොන් සටනක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා කියලා තමයි ඒ සිරස්තලයෙන් කියවෙන්නේ. කඳුළු ගෑස් පතරම් පෙට්ටි දෙකක් උද්ඝෝෂකයෝ සිය භාරයට ගනිති. ඒ පිළිබඳව අපි තවදුරටත් තොරතුරු ඔබට කියන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව දිනමින පුවත්පතේ ඇතුල් පිටුවේ සඳහන් වෙනවා. අගමැති කාර්යාලයට කඩා වැදුණු උද්ඝෝෂකින් පොලිස් ට්‍රක් රථයක තිබුණු කඳුළු ගෑස් පතරම් පිරවූ පෙට්ටි දෙකක් සිය භාරයටගෙන නැවත පොලිසියටම එය භාර දුන්නා කියලා තමයි කියවෙන්නේ. ඒ තුළ තවදුරටත් මෙන්න මේ විදිහට කියවෙනවා. කැරලි මන්දර බලකායේ පොලිස් නිලධාරීන් රැඳී සිටීම ට්‍රක් රථයට ගොඩ වූ ඔවුන් කඳුළු ගෑස් පතරම් පෙට්ටි දෙකට අමතරව හිටපු සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ හිස්වසුමක්ද සිය භාරයට ගත්තයි කියලා. පස්සේ හිස්වසුම් දමාගෙන කීප දෙනෙක්ම ඡායාරූපෙමත් ගත්තා කියලා ආරංචි වෙනවා. මේ සියලු දේවල් බුද්ධ්‍යංශ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වෙලා තිබෙනවා කියලාත් මෙහි සඳහන් වෙනවා. මද වේලාවකට පසුව ඔවුන් ට්‍රක් රථයෙන් බැස අගමැති කාර්යාලයේ වෙත ගොස් ඇත්තේ කඳුළු ගෑස් පතරම් පෙට්ටි දෙකත් සහකාර පොලිස් අධිකාරිවරයාගේ හිස්වසුමක් ලබා දෙමින් කියලා තමයි දිනමින පුවත්පතේ වාර්තාව ප්‍රකාශ කරන්නේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහට රනිල් ව්‍යවස්ථාවට මුවාවී ජනතාව අනතුරට ඇද දමනවා කියලා. කුමාර් ගුණරත්නම් තමයි ඒ විදිහට කියන්නේ. ඔහුගේ ඡායාරූපකත් එක්ක දිනමින පුවත්පත මේ තොරතුරු වාර්තා කරනවා. බස්නාහිරට ඇඳෙන නීතිය රටටම හදිසි නීතිය. අරගලකරුවෝ රූපවාහිනියට කඩා වදිති ගුවන් විදුලියට සහ ITN වලට බලපෑම් කියලා මේ සිරස්තලය තුළ තොරතුරු වාර්තා කරනවා. ඒත් සමගම ඊයේ දවසේදී බොහොම කම්පාවක් ඇතිවන සිද්ධියක් වාර්තා වුණා මේ අරගලයත් එක්ක.
කඳුළු ගෑස් නිසා ආසාත්මිකතාවයකින් අරගල කරුවෙක් මියයි කියන ප්‍රවෘත්තිය දවසේදී ඔහුගේ ඡායාරූපකත් එක්ක දිනමින පුවත්පත වාර්තා කරනවා. තවදුරටත් අපි මෙහි තොරතුරු ඔබට කියනවා නම් අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමට අරගල කරුවන් ඊයේ උත්සාහ කළ අවස්ථාවේදී එල්ලුණු කඳුළු ගෑස් ප්‍රහාරයට මැදුණු අරගල කරුවෙකු ආසාත්මික වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිහිල්ලා තිබෙනවා. මෙහෙම මිය ගිහිල්ලා තියෙන්නේ මහව දලදාගම පදිංචි දෙදුරුපියෙක් වුණු ඩී.එම්. චාලේ දිසානායක කියන පුද්ගලයා. ඔහු ඇදුම රෝගයෙන් පෙළෙන අයෙකු වන අතර කඳුළු ගෑස් වැදීම නිසා ඇති වූ ආසාත්මිකතාවය මත මිය ගොස් ඇත කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම අපි මතක් කරනවා කඳුළු ගෑස් වගේ දෙයක් එවැනි ආසාත්මිකතාවයන් තියෙන පුද්ගලයන්ට ඉතාමත් අහිතකර තත්ත්වයකට පත් වෙනවා. මේ සිද්ධියත් එහෙම තමයි සිදු වෙලා තිබෙන්නේ. ඒක නිසා මෙවැනි රෝගාබාධයන් තිබෙන ශ්වසන රෝග තිබෙන පිරිස් මෙවැනි තැන්වලට ගමන් කිරීමෙන් වළකින්න කියන කාරණාව අපි මතක් කරන්න ඕන. එය ඔබේ ජීවිතයට තර්ජනයක් වෙන්නට පුළුවන්කම තිබෙන නිසා. අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපකත් එක්ක තවත් සිරස්තලයක් වාර්තා කරනවා දිනමින. රනිල් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතර මුවා වී ජනතාව මර්ධනය කරන්න හදනවා කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඔය විදිහටයි අද දවසේදී දිනමින පුවත්පතේ තොරතුරු අපිට ඔබට කියන්න තිබෙන්නේ. අතුරුදර ලංකාදීප පුවත්පතේ තවත් අනුසිරස්තල කිහිපයකට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. මුල් පිටුවට අවධානය යොමු කරමින් විපක්ෂ නායකවරයා සජිත් මහතාගේ ඡායාරූපකත් එක්ක තවත් තොරතුරක් වාර්තා කරනවා. දෙදෙනෙකු නොව කෝටි 2ක ජනතාව රකින්න කැප වෙන්න සජිත් ආරක්ෂක අංශ වලින් තමයි ඒ ඉල්ලීම කරන්නේ. නිමල කොළිතුවක්කු ලංකාදීපයට වාර්තා කරන සිරස්තලය තුළ තවත් තොරතුරු මෙන්න මේ විදිහට ප්‍රකාශ වෙනවා. දෙදෙනෙකු ආරක්ෂා කරනවා වෙනුවට දෙකෝටියක් ජනතාව ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ කැපවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඊයේ දවසේදී ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. ගෝඨා රනිල් දෙන්නම යන්න ඕනේ. අන්තරේ කැඳවුම් කරු ඒ විදිහට කියනවා. වසන්ත බුදුලගේ මහතා ඊයේ කරපු ප්‍රකාශයක් තමයි මේ විදිහට ඉදිරිපත් වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාත් වහා ඉල්ලා අස්වි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ඉදිරි පියවර ගැනීමට හැකි වටපිටාවක් සකස් කළ යුතු බව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලගේ මහතා ඊයේ ප්‍රකාශ කළා. ජනපතිට රටින් යන්න ගුවන් හමුදා යානයක් දුන්නේ නීතියට අනුවයි. එහෙම කියන්නේ ගුවන් හමුදාපතිවරයා. අර්බුදය විසඳන්න රනිලුත් අස් වෙන්න ඕන. පක්ෂ නායකයෝ තමයි ඒ විදිහට කියන්නේ. ගලු මොදුර ගැටුමෙන් තුවාල වූ 4ක් රෝහල්ගත කරලා කියලත් අද දවසේ තවත් සිරස්තලයක් තිබෙනවා. ව්‍යවස්ථාවට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකට බ්‍රිතාන්‍යයේ සහාය ලබා දෙනවා කියලා ලංකාදීප පුවත්පතත් තොරතුරු වාර්තා කරනවා. රටටම හදිසි නීතිය පනවයි. ඇඳිරි නීතිය උදේ 5ට ඉවරයි. අද උදෑසන 5ට ඇඳිරි නීතිය අවසන්. නමුත් රටටම හදිසි නීතිය පනවලා තිබෙනවා. ඇඳිරි නීතියට ගමන් නැවැත්තුවත් අරගල කරුවෝ දුම්රිය දුවවති. අරගල කරුවෝ 9 වෙනිදා දවසේදීත් දුම්රිය ධාවනය කෙරෙව්වා. විශේෂයෙන්ම ධාවනය නොවුණු දුම්රිය ඔවුන්ගේ ඉල්ලීම් එක්ක ධාවනය කරන්න සිද්ධ වුණා. අද දවසේදී ලංකාදීපේ වාර්තා කරනවා ඇඳිරි නීතියට ගමන් නැවැත්තුවත් අරගල කරුවන් දුම්රිය දුවවනවයි කියන කාරණාව. විශේෂයෙන්ම මේ සිරස්තල සියල්ලගේම පුවත්පත්වල සඳහන් කරපු කාරණාවකට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇතුල් පිටුවකට ගමන් කරමින් ලංකාදීපේ ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකට බ්‍රිතාන්‍ය සහාය ලබා දෙනවායි කියන කාරණාව. ශ්‍රී ලංකාවේ ඇති තිබෙන වත්මන් තත්ත්වය පාලනය කිරීම සඳහා ගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල සමකාමී කාලෝචිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයන්ට බ්‍රිතාන්‍යයේ සහාය හිමි වන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වලිය වන සාරා හල්ටන් මහත්මිය සිය ට්විටර් ගෙනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි කියලා ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවේ ටිකක් විස්තරාත්මකව ප්‍රකාශ කරලා තිබෙනවා. ඇඳිරි නීතිය හදිසි නීතිය දමා මර්ධන කාලයේ පිළිවෙත තීරණාත්මක අවස්ථාවේදී බුද්ධිමත්ව කටයුතු කරන්න කියන කාරණාවත් අනුරගෙන් ප්‍රකාශයක් කියලා දවසේදී සිරස්තලයක් විදිහට ලංකාදීප පුවත්පතේ ප්‍රකාශ වෙනවා. මේ කියන්නේ මේ ඇඳිරි නීතිය සහ හදිසි නීතිය දමලා මේ මර්ධනකාරී වැඩපිළිවෙතකින් මේ ගමන් නවත්වන්නට බෑ. මේ රට තුළ තවත් අර්බුදකාරී තත්ත්වයක් ක්‍රියාත්මක වෙනවා කියලා අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා කියන කාරණාව. හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහත්මයාගේ විශේෂ නිවේදනයක් අද දවසේදී ඉදිරිපත් වෙනවා. රටම ලේවිලක් නොකර දෙදෙනාම ගෙදර යන්න. රට අරාජිකත්වයට හා ලේවිලක් බවට පත්වීම නැවැත්වීම සඳහා ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉල්ලා සිටිය යුතු බවත් බල්ලෝබීත්වයට ආයුෂ නොමැති බවත් මතක තබාගෙන කටයුතු කරන්නයි තමා පාලකයන්ට තරයේ අවධාරණය කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා කියලා තමයි
කියන්නේ. අර ඇඳිරි නීතියට ගමන් නැවැත්තුවත් අරගලකරුව දුම්රිය දුවවති කියන කාරණාව පිළිබඳව අද දවසේදී ලිපියක් ඉදිරිපත් වෙනවා ඇතුල් පිටුව තුළ. ඒ තුල සඳහන් වෙන්නේ මේ විදිහට මාතර දුම්රිය පොළටත් හමුදාව කැඳවයි කියලත් එහි සඳහන් කරනකොට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව කොළඹට දුම්රිය ධාවනය අත්හිටුවන්නේ ඒ දුම්රිය බලධාරීන් නිවේදනය කළද ජනතාවගේ සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මැදිහත් වීමෙන් ඊයේ පස්වරුවේ දුම්රිය කීපයක් ධාවනය කිරීම කැපී පෙනෙනවා කියලා මේ සිරස්තලය තුල සඳහන් වෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදේශ පරිදි දුර බැහැර සිට කොළඹට පැමිණෙන දුම්රිය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට කටයුතු කරන බව දුම්රිය සමානාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සියලු දුම්රිය ස්ථානවලට ඊයේ පස්වරුවේ දැනුම් දී තිබුණා කියලත් එහි සඳහන් වෙනවා. කොහොම නමුත් මේ සියලු දේවල් එසේ සිදු වෙනකොට අරගල කරුවෝ මේ නවත්වපු දුම්රිය යලිත් දහවනය කරන්නට කටයුතු කරා කියලා තමයි මේ ලිපිය තුල සටහන් කරලා තිබෙන්නේ. ඔය විදිහටයි අපිට ලංකාදීප සහ දිනමින පුවත්පතේ තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නට තිබෙන්නේ. තවත් පුවත්පත් කිහිපයක් අපි සතුයි අද දවසේදී පුවත්පත් වැඩසටහන තුලදී ඔබට ඉදිරිපත් කරන්නට. ඒ සියල්ලට ඊට කඩ තබාගෙන අපි ඔබගෙන් අවසර පතනවා කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා නැටෙන්න. යලිත් තවක් අපි විරාමෙන් පස්සේ සජීවීව ඔබ මුණ ගැහෙනවා සියත පත්තරය තුලින්. යලිත් අපි ඔබ මුණ ගැහෙනවා සියත පත්තරයේ සමග සජීවීව මේ උදෑසන හැමදාමත් උදෑසන 6:30ට අපි ඔබ මුණ ගැහෙනවා පැයකට වැඩි කාල සීමාවක් විශේෂ වාර්තා රසක් එක්ක පුවත්පත්වල තොරතුරු අපි ඔබත් සමග බෙදා හදා ගන්නවා. දැන් අපි යන්න සූදානම් වෙනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ප්‍රධානම සිරස්තලය වැඩ බලන ජනපති රනිල් ජනතාව අමතයි කියලා තියෙනවා. අරගල කරුවන්ගේ ජනපති කෙනෙක් පත් කරගන්න ඒ අය හදනවා. හමුදාවට බලය දුන්නා. ව්‍යවස්ථාවෙන් පිට අපි වැඩ කරන්නේ නැහැ. තර්ජනයෙන් රටේ සම්පත් අල්ලන්න බෑ කියලා වැඩ බලන ජනාධිපතිවරයා කියනවා. ඒ අතරතුර තවත් තොරතුරු වාර්තා වෙනවා ඒ ලිපිය හා සම්බන්ධව. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස ඊයේ පත් කරනු ලැබ ඇත. එසේ පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් බැහැරව සිටින අවස්ථාවේ වැඩ ආවරණය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 එක වගන්තිය ප්‍රකාර බව කතානායක මහින්ද යාපාබේවර්ධන මහතා නිවේදනය කළේ කියලා සඳහන් වෙනවා. ඒ සමගම තර්ජනාත්මකව රටේ සම්පත් අල්ලාගෙන සිටිය නොහැකි බවත් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා හදිසි නීතිය ඇඳරි නීතිය පනවා ආරක්ෂක සංස්ථ ප්‍රධානීන්ගෙන් යුත් සම්පූර්ණ බලතල සහිත කමිටුවක් පත් කළ බවත් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ ප්‍රකාශ කරා කියලා කියනවා. රූපවාහිනී ITN විකාශන බිඳ වැටේ කියලත් ඒ ලිපිය තුලම සඳහන් වෙනවා. ඒ සමගම ප්‍රධාන සිරස්තලයට සමගාමීව තවත් සිරස්තලයක් තිබෙනවා. මාලදිවයිනේදී කියලායි එහි සිරස්තලයේ තිබෙන්නේ ඡායාරූපිකුත් එක්ක කුඩා ඡායාරූපයක්. ගෝඨා රටින් යයි බිරිඳ හා ආරක්ෂකයෝ දෙදෙනෙක්ද යති. මාලදිවයිනට පැමිණියාට විරෝධතා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකු ඊයේ අලුයම ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ කියලා තමයි ඒ තුල සටහන් වෙන්නේ. මේ ඔබ දකින්නේ ඒ ඡායාරූපයත් එක්ක තිබෙන සිරස්තලය ගෝඨා රටින් යයි. ඒ සමගම තවත් ඡායාරූපයක් ඉදිරිපත් කරනවා. අරගලයේ නිරත ජනතාව ඊයේ අගමැති කාර්යාලය සියතට ගෙන කියලා තමයි එහි සටහන් වෙන්නේ. තවත් ඡායාරූප ගොඩක් තිබෙනවා මේ දිවයින පුවත්පත තුල ඇතුල් පිටුවල. මේ ප්‍රධාන මුල් පිටුවේ තිබෙන සිරස්තලයත් එක්ක තිබෙන ඡායාරූපයක්. ආරක්ෂකාංශ ජනතාව පැත්තේ හිට ගන්න අනුර කුමාර ඉල්ලයි කියලත් ඒ යටින් සටහන් වෙනවා. මේ ඔබ දකින ඡායාරූපයට සමගින් ඉදිරිපත් කර තිබෙන්නේ අරගලයේ නිරත ජනතාව ඊයේ අගමැති කාර්යාලය සියතට ගෙන කියන කාරණාව. අගමැති කාර්යාලයට ඇතුළු වීමට ගිය අරගලකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ඉදිරිපත් වුණායි කියන සිරස්තලයත් දවසේදී චමින්ද සිල්වා ඉදිරිපත් කරන ලිපියත් එක්ක දිවෙනු පුවත්පත වාර්තා කරනවා. ලැබූ ජයග්‍රහණය දෙස් විදෙස් අපකීර්තියට පත් වෙන්න දෙන්න එපා. කාදිනල් තුමා කියයි කියලා තමයි නෝමල් පළිය වඩන වාර්තා කරන්නේ දිවෙන පුවත්පතට. ඔය බව නම් අනිවාර්යයෙන්ම සිහිපත් කළ යුතුයි. මේ කාදිනල් තුමා කියනවා වගේම මේ ලබාගත් ජයග්‍රහණය සාමකාමී අරගලයක් මාස ගණනාවක් නොකා නොබී ඉතාමත් දුක්බර විදිහට කරපු ජනතාවක් තාරුණ්‍ය මූලිකත්වයට ලබා ගනිමින් මේ කලා වූ අරගලය තුල ලබාගත් ජයග්‍රහණ බොහොමයක් තිබෙනවා. පසුගිය දින කිහිපය පුරාම එහි ජයග්‍රහණ ලැබුවා.
නමුත් ඒ ජයග්‍රහණ අපකීර්තිය බවට පත් කරන්න එපා කියන කාරණාව අපිත් ඔබට වගකීම් යුතු මාධ්‍යයක් විදිහට මේ මොහොතේ සිහිපත් කරනවා. විශේෂයෙන්ම රජය සතු එහෙම නැත්නම් අපේ රට සතු වටිනා ගොඩනැගිලි ගණනාවක් තිබෙනවා. මේ දේවල් අරගල කරුවන් කියා ගන්න පිරිසක් දැන් ඉන්නවාද කියන සැකය තමයි තිබෙන්නේ. මොකද අරගල කරුවන්ගෙන් උතිල්ලීමක් තිබුණා මේ දේවල් විනාශ කරන්න එපා. දැන් බහර දෙන්න ඕන කියන කාරණාව. නමුත් තවමත් මහා පිරිසක් පෝලිම් පිටින් එමින් මේ තන් විනාශය කරාගෙන යනවා කියන කාරණාව තුලදී කියන්න තිබෙන්නේ මේ දේවල් විනාශ කරලා ඒත් එක්කම ජාත්‍යන්තරයේ අපකීර්තියක් බවට රටපත් කරන්නට එපයි කියන කාරණාව. යතුරු තවත් සිරස්තලයකට අපි යන්න සූදානම් වෙනවා. නව ජනපති පත් කරන තුරු සාමකාමී විවිධ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර ශ්‍රිල්වා මහතා ඒ විදිහට ප්‍රකාශ කරනවා. තරුණයන්ගෙන් තමයි එතුමා මේ ප්‍රකාශය වැඩිවරණක්ම ඉල්ලීමක් විදිහට කරන්නේ. නව ජනාධිපතිවරයෙක් පත් කරගන්න තුරු සාමකාමීව ඉන්න කියන කාරණාව. කොළඹට ඇතුළු වන දුම්රිය නවතී කියලා තවත් සිරස්තලයකුත් තිබෙනවා. ඒ සමගම තවත් කෙටි සිරස්තල කිහිපයකට ඉතා ඉක්මනින් අපි ගමන් කරන්න සූදානම් වෙනවා. අරගල බිමේ ගැටුමෙන් 4 දෙනෙක් රෝහලේ. අරගලය සමග සම්මුතියකට එන්නේ නැතිව කාටවත් දේශපාලන ගණන් හදන්න බෑ. කුමාර් ගුණරත්නම් තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. ජනමතයට අවනතව අගමැති රනිල් අස්විය යුතුයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියන ප්‍රකාශය පුවත්පත් ගණනාවක් එක්ක අපි මේ පිළිබඳ ටිකක් වැඩිදුර තොරතුරු කාරණා කතා බහ කළා. ජනපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති කාර්යාලය බරදාරීන්ට බාර දෙන්න. ඒ විදිහේ ඉල්ලීමකුත් තිබෙනවා. ඒ පිළිබඳවත් මේ කතා කරනවා. ශම්නුවන් ගණේවත්තයි තොරතුරු වාර්තා කරන්නේ. දුම්රිය 1971 හඳුන්වා දෙයි. ඒ විදිහට තවත් තොරතුරක් සිරස්තලයක් විදිහට දිවින පුවත්පත කියනකොට බස්සාහිරට ඇඳිරි නීතිය, රටටම හදිසි නීතිය, කලහකාරී පිරිස් එන වාහන අත්අඩංගුවට ගන්නත් නියෝගයක් ලබා දී තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. රාජ්‍ය සේවකින්ට වැටුප් ගෙවන්න ප්‍රශ්නයක් නැහැ. මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨයෙක් කියයි කියලා කියනවා. ජනපති මැදුරේ පුරාවස්තු වලට හානි කරන්න එපා. පුරා විද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ඒ විදිහට කියනවා. සති 3කින් තෙල් කඳුලක් නැහැ. තෙල් බෙදුම් කරුවන්ගේ සංගමේ සභාපතිවරයායි ඒ විදිහට කියන්නේ. එතතුර දෙල්ගොඩ උපාධාරණිකගේ අභිරහස් ඝාතනයක් පිළිබඳවත් සිරස්තලයක් ඉදිරිපත් වෙලා තිබෙනවා. අද දවසේ සියලුම පුවත්පත් මේ ඝාතනය පිළිබඳවත් තොරතුරු වාර්තා කරලා තිබෙනවා. ඒ දිවයින පුවත්පතයි අපි අවධානය යොමු කරේ. අපි යන්න සූදානම් වෙනවා මව්බිම පුවත්පතේ මුල් පිටුවට. මව්බිම පුවත්පතේ සිරස්තල අතර ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ අරගල කරුවන්ට නීතිඥ සංගමයෙන් රතු එලියක් කියන සිරස්තලය. රජයේ කාර්යාලය අල්ලාගෙන විනාශ කිරීම සාමකාමී විරෝධයක් නොවේ. අගමැති කාර්යාලයට කඩා වැදීම ගැන දැඩි කනස්සල්ලට පත් වෙනවා. සියලු දේපල වහාම අදාළ බලධාරීන්ට බාර දෙන්න. අවනීතික අපරාජික තත්වයකට පත්වන ව්‍යවස්ථා විරෝධී කටයුතු වලට අපි සහාය දෙන්නේ නැහැ කියන කාරණාව නීතිඥ සංගමය ප්‍රකාශ කරනවා. නීතිඥ සංගමයෙන් රතු එලියක්. එයයි අද මව්බිම පුවත්පතේ ප්‍රධානම සිරස්තලය. ගෝඨාභය මාලදිවයිනෙන් කොයිබටද ප්‍රශ්නාර්ථයකුත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ චාරුපකුත් එක්කයි අද දවසේ මව්බිම පුවත්පත මේ තොරතුර වාර්තා කරන්නේ. මව්බිමට තොරතුරු වාර්තා කරනවා කීර්ති මෙන්ඩිස් සමග චාමර අමරසූරිය. ගමනාන්තයට ළඟා වූවහම ඉල්ලා අස්වීම දෙනවා ජනපති කතානායකට පොරොන්දු වෙලා. ඊයේ දවස් ඇතුළත මේ ලිපිය ලබා දෙනවයි කියලා තමයි කතානායකවරයා ප්‍රකාශ කළේ. ඔහුට දුරකථනයෙන් කතා කරලා ජනාධිපතිවරයා මේ විදිහට කිව්වයි කියලා කියනවා. ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ දවස් ඇතුළත ලබා දෙනවයි කියලා. නමුත් දැන් මේ සිරස්තලත් එක්ක කියවෙනවා ගමනාන්තයට තවමත් ළඟා වෙලා නැහැ කියලා. ඒ කියන්නේ ඊයේ දවසේදී ගමනාන්තයට ගිහලා නැහැ. ගමනාන්තයට ගියාට පස්සේ ඉල්ලා අස්වීම දෙනවා කියලා තමයි ජනාධිපතිවරයා කතානායකට පොරොන්දු වෙලා තිබෙන්නේ. මේවා ඉතින් දේශපාලඥයන්ගේ පොරොන්දු නිසා අපිට දෙපාරක් තුන් පාරක් හිතන්න වෙනවා. හදිසි පක්ෂ නායක රැස්වීම විසඳුමකින් තොරව අවසන්. අනුරාධ හේරත් සඳුනි ගමාරච්චි තොරතුරු වාර්තා කරනවා. හදිසි පක්ෂ රැස්වීම ඊයේ දවසේදී පැවැත්වුණා. නමුත් කිසිම විසඳුමකින් තොරව එය අවසන් වුණා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ පොරය තව දුරටත් වැඩිපුර සිද්ධ වෙයි වගේ කාරණාවක් තමයි තියෙන්නේ. කවුරුත් උත්සාහ කරන්නේ පුටුවකට එන්න තමන්ට බලය ලබා ගන්න ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් බවට පත් වෙන්න. ඒ කාරණාත් එක්ක පක්ෂ රැස්වීම, පක්ෂ නායක රැස්වීම විසඳුමකින් තොරව අවසන් වෙලා. අරගල කරුවන්ට ඕනේ තමන්ගේ අයකු ජනාධිපති කර ගැනීමයි. වැඩ බලන ජනාධිපතිවරයා ඒ විදිහට කියනවා. රටටම හදිසිය බස්නාහිරට ඇඳිරිය. ඇඳිරි නීතිය සහ
හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ඒ තොරතුරු වාර්තා කරනවා. අගමැති කාර්යාලය ඇල්ලූ පිරිස පාර්ලිමේන්තුව දෙසටත් යතේ තරුණයෙක් මරුට 42ක් තුවාල ලබා රෝහලේ. මේ තොරතුරු අපි දීර්ඝ වශයෙන් සියලු පුවත්පත් එක්ක මීට කලින් කතා බහ කළා. දෙදෙනෙකු වෙනුවට දෙකෝටියක් රකින්න තවත් සිරස්තලයක් පුවත්පත් කිහිපයකම වාර්තා කරපු සිරස්තලයක් මව්බිමත් වාර්තා කරනවා විපක්ෂ නායකවරයාගේ අදහසක් ප්‍රකාශයක් විදිහට. බැසිල් ඇමරිකාවට ගිහින් බැසිල් රාජපක්ෂගේ ඡායාරූපයකුත් එක්ක මේ වාර්තා කරන්නේ BBC ප්‍රවෘත්ති සේවය මේ වාර්තා කළා කියලා තමයි මව්බිම පුවත්පත උපුටා දක්වන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවට ගිහිල්ලා කියලා තමයි කියන්නේ. බැසිල් රාජපක්ෂ මහත්තයා නම් ඉතින් අවස්ථා කිහිපයකදීම ඔය විදිහට විවිධ විදිහට ඇමරිකාවට යනවා වාර්තා කළා. මෙවරත් ඔන්න ඇමරිකාවට ගිහිල්ලාලු. ගෝඨා රනිල් ඉවත් වනතුරු රට පුරා හර්තාල් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. ගෝඨාට බැසිල්ට රටින් පිට වෙන්න අපි සහාය දුන්නේ නැහැ ඉන්දියාව කියනවා. ඉන්දියාව කියන මේ කාරණාව කලිනුත් අපි කතා. ඒත් එකම අරගල කරුවෝ වසන්තගේ කටවසති ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහට ගලු මෝදුර අරගල භූමියේදී ඊයේ දැඩි විරෝධයක් එල්ල වුණා කියලා වාර්තා වෙනවා. ඔහු එම භූමියේ පැවති රැලියක් අමතමින් සිටි අවස්ථාවේදී ඔහුට තවදුරටත් කතා බහ කරන්නට ඉඩ දුන්නේ නැහැ කියන කාරණාව තමයි මේ කියන්නේ. මහා බැංකුව අධිපතිවරයාගේ ප්‍රකාශයකුත් අද දවසේදී ඉදිරිපත් කරනවා. මව්බිම පුවත්පත අනුසිරස් තලයක් විදිහට අත්හදා බැලීම් වලට ගියොත් රටම කඩා වැටේවි. මහා බැංකුව අධිපතිවරයයි ඒ විදිහට කියන්නේ. ශ්‍රී ලංකාව ගැන බ්‍රිතාන්‍යයේ රුසියාවේ මතය කියයි. ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයකට අපි සහාය දෙනවා. බ්‍රිතාන්‍යයේ විදිහට ප්‍රකාශ කරනවා. නව රජය ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදාගනු ඇතැයි සිතනවා. රුසියාව ඒ විදිහට කියනවා. බ්‍රිතාන්‍යයයි රුසියාවයි ලංකාව ගැන දක්වන අදහස් දැක්වීම. ප්‍රජාව බුද්ධිමත්ව වැඩ නොකළොත් දැවැන්ත ඛේදවාචකයක් ඇති වේවි. අනුර කුමාර දිසානායක මහතා ඒ විදිහේ ප්‍රකාශ කරලා තිබෙනවා කියලා තවත් අනුසිරස්සලක් ඉදිරිපත් කරනවා මව්බිම පුවත්පත. අගමැති කාර්යාලයේ උපදෙස් පරිදි ඇඳරි නීතිය ඉවත් නොවුනොත් අද බස්නාහිර දුම්රිය ගමන් නැහැ. ඇඳරි නීතිය ඉවත් නොවුනොත් අද බස්නාහිර දුම්රිය ගමන් නැහැ කියලා තමයි ඒ ප්‍රකාශය තියෙන්නේ. අද හැබැයි උදෑසන 5න් පස්සේ ඇඳරි නීති ඉවත් කරනවායි කියලා සමහර පුවත්පත්වල සිරස්තල තිබුණා. අපි ඔබට ඒවත් ඉදිරිපත් කළා. ඔය විදිහට තමයි අද දවසේදී මව්බිම පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල තිබෙන්නේ. ඒ අතරතුර අපි ඇතුල් පිටුව කීපයකට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මව්බිම පුවත්පතේ ඇතුල් පිටුවේ තම සුවිශේෂී ලිපියක් තිබෙනවා. මේ මොහොතේදී රටවැසියන් පුරවැසියන් විදිහට කළ යුතු වගවීම් රැසක් තිබෙනවා. ඒ අතරතුර ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් ඊටමත් කාලෝචිත සහ මේ වෙලාවේ කළ යුතු කාරණාවක් මෙන්න මේ විදිහට ඉස්තර සිද්ධ කරමින් සිටිනවා කියලා අපිට තොරතුරක් වාර්තා වෙනවා. දරුවන් සහ අධ්‍යාපනය හා සම්බන්ධව. ගෙදර ඉන්න දරුවන්ට අකුරු කරන්න අක්මීමන දහම් පාසලක් කරයි. දහම් පාසල් ගුරුවරු ස්වේච්ඡාවෙන්ම වැඩ ළමයින් එන්නේ නිල ඇඳුමෙන් 6 සිට 10 ශ්‍රේණිය දක්වා හැම විෂයක්ම උගන්වනවා. පාසල් නොවැඩ දුන් නිසා විහාරාධිපති හිමියන්ගත් තීරණයක්. රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් වසාද මේ ඇති අවස්ථාවක පාසල් දරුදරයන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ අරමුණින් අක්මීමන තල්ගස්යාය සිරි පවරකිත්ති දහම් පාසලක් බවට පත් කිරීමේ ගාල්ල කඩවත් සතර හා තල්පේ පත්වේ ප්‍රධාන අධිකරණ සංඝනායක මතුගම ගුණරතන නාහිමියෝ කටයුතු කරලා තිබෙනවා කියන කාරණාව තමයි මේ ලිපියෙන් අපිට කියවෙන්නේ. ඉතින් මේ ඊටමත් සුවිශේෂී සහ ඊට හොඳ අවස්ථාවක් කාරණාවක්. අනිකුත් පන්සල්වල දහම් පාසල්වල ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ප්‍රධානාචාර්යවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් කරනවා නම් මෙන්න සුවිශේෂී කටයුත්තක්. මොකද මේ වතාවේදී පාසල් නවත්වලා තිබෙන්නේ පාසල් නිවාඩු දීලා තිබෙන්නේ අර කොරෝනා තත්ත්වයක් වගේ එහෙම නැත්නම් රටේ පවතින හදිසි නීති තත්ත්වයක් ඒ වගේ කාරණාවක් නිසා නෙවෙයි ඉන්ධන නොමැතිකම නිසා ප්‍රවාහන පහසුකම් නොමැති නිසා ඒ නිසා දැන් ළඟ පාත ඉන්න දරුවන්ට දහම් පාසලාවට ඉන්න දරුවන්ට පාසලේ ලැබෙන අධ්‍යාපනය ලබා දෙන්නට යම් කටයුත්තක් කරන්න පුළුවන් නම් මේ මොහොතේදී නිකම්ම දරුවන් ගෙදර ඉන්නවට වඩා ඒ යම් කිසි සහනදායී තත්ත්වයක් කියන එක මතක් කළ යුතුයි. එවැනි අවස්ථාවන් තවත් රට තුල උදා වෙනවා නම් ඒ තාමත් වටින කාරණාවක් බව අපි මතක් කරනවා. අපි මව්බිම පුවත්පතේ කතු වැකියටත් කෙටි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.
ටිකක් දීර්ඝ කතු ඇකියක්. නමුත් අවස්ථා කිහිපයක් උපුටා ගන්න අපි සූදානම්. අවුළු වන්නට නොව නිවාලන්නට අවසි මොහොතක් කියලා තමයි සිරස්තල ඉදිරිපත් වෙන්නේ. ඔව් එය සැබෑවෙන්ම කළ යුතු කාරණාවක්. මුළු රටම ගිනිගෙනය, එක් පැත්තක කුසගින්නය, තවත් පැත්තක හිස් ගිනිගෙනය. ලක්ෂ ගණනින් ජනතාව අගනුවරට ආවේ අරගල බිම අත්පත් කරගත් ජනපති මැදුර, අරලියගහ මැදුර, ජනපති ලේකම් කාර්යාලය තවත් බොහෝ දේ දැක බලා ගන්නට දිගු කලකින් වන්දනාවක, විනෝද චාරිකාවක හෝ වෙනත් ගමනක් විමනක් හරියට එන්නට ඉඩ හසර නැති සිටි ජනතාවට මේ එළඹ මොහොත ප්‍රසාද ජනක විය. ඒ ආකර්ශනීය විය. එහෙත් අතිශය දුෂ්කර විය. මේ සටහන් ලියන මොහොත වන විට අරගලකරු අග්‍රාමාත්‍ය කාර්යාලය හා රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකක්ද ආක්‍රමණය කරමින් සිටි. මේ විදිහට දීර්ඝව තොරතුරු වාර්තා කරගෙන එහෙම නැත්නම් කතුවැකිය ලියාගෙන ඇවිදilla අවසානයේ ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහට වඩා වැදගත් වන්නේ කිසියම් ප්‍රකාශයක අන්තර්ගතයේ තේරුම් ගැනීම නොව එම ප්‍රකාශය කරන්නේ කිනම් තත්වයක් යටතේද යන්නේ මිචෙල් ෆූකෝ කියන මේ සත්‍යයට පිටුපාන්න අප ඉක්මවිය යුතු නැත කියලා කියනවා. කොහොම නමුත් මේ සියලු දේ නිසි ලෙස අවබෝධ කොටගෙන අරගලේ හෙට දවස වඩා දීප්තිමත් කරගන්නට අරගලේ සියලු පාර්ශ්ව ක්‍රියා කළ යුතු මොහොතයි. පොදු දේපල හානිය හා ජීවිත හානිය අවම කර ගැනීමට මෙවර අරගලේම ලද විශිෂ්ට ජයග්‍රහණයක් කියලා ප්‍රකාශ වෙනවා. ඒක නිසා මේ මොහොතේ මේ මන්දිර බලන්නට පෝලිම් වල ගිහිල්ලා ඒ දේවල් විනාශ කරලා රට තවත් අගාධයකට පත් කරන්නට රටේ ජනතාව විදිහට කටයුතු නොකරනවා නම් වටිනවා. රටේ සමහරක් පාලකීන්ගේ කටයුතු නිසා රට ඊටමත් දරුණු අගාධයකට ගිහිල්ලා තියෙන මොහොතක රටේ ජනතාව විදිහට රටට ආදරය කරන පිරිස විදිහට එවැනි කටයුතු වලට යොමු වෙනවා නම් එයයි මේ මොහොතේ ජනතාවට කළ හැකි සුවිශේෂීම කාර්ය බවට පත් වෙන්නේ. ඔය විදිහට අද දවසේදී මව්බිම පුවත්පතේ ඇතුල් පිටු කිහිපයකටත් අපි අවධානය යොමු කරපු වෙලාවක විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා තව පුංචි වෙලාවකින් අද දවසේ පුවත්පත්වල වාර්තා කරන විදේශ ප්‍රවෘත්ති සහ ක්‍රීඩා ප්‍රවෘත්ති වලට. ඒ අනුව දිනමින පුවත්පතටයි අපි දැන් යන්න සූදානම් වෙන්නේ. විදේශ ප්‍රවෘත්ති කොහොමද කියන කාරණාව බලන්න ලෝවටා තොරතුරු විශේෂාංගය තුල දිනමින පුවත්පතේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ පහළ යයි කියලා තමයි සඳහන් වෙන්නේ. ලංකාවේ තෙල් පිළිබඳව ලොකු අර්බුදයක් තියෙන වෙලාවක පෝලිං තව තවත් දික් වෙන වෙලාවක තෙල් මිල මේ මට්ටමට තබාගත යුතු නැහැ. මීට වඩා අඩු මිලකට තෙල් දෙන්න පුළුවන් කියන කාරණාව කියනකොට බොහොම අනුතුරේදී රුපියල් 200කින් පමණ තෙල් මිල අඩු වෙයි කියලා මුගක් තැන්වලදී කියවෙනකොට අපිත් බලාපොරොත්තු වෙනවා තෙල් මිල පහළයයි කියන කාරණාව. ලෝකේ නම් තත්ත්වය තෙල් මිල මේ දවස්වල බොර තෙල් මිල ඉහළ පහළ යනවා කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් වාර්තා වෙන්නේ. පසුගිය අප්‍රේල් මාසයෙන් පසු පළමු වරට ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඇමරිකානු ඩොලර් 100ට වඩා අඩු වීමෙන් පැය 24ක් ගත වීමට පෙර යලි ඩොලර් 73කින් ඉහළ ගිය බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් කියන්නේ. ඒ අනුව ඊයේ වෙන විට බෙන්ට් මිල දශකයේ බොර තෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඩොලර් 100.22ක් වශයෙන්. එය 0.7ක ඉහළ යෑමක් බව වාර්තා වේ. ඊට සාපේක්ෂව ඇමරිකාවේ මිල දශකයේ බොර තෙල් මිල ඩොලර් මිලියන 768කින් ඉහළ ගොස් ඇති අතර ඊයේ වන විට බොර තෙල් බැරලයක මිල රුපියල් මිල සමවෙන්න ඩොලර් 96.52ක් ලෙස සටහන් වෙලා තිබුණා කියලා ප්‍රකාශ වෙනවා. බ්‍රිතාන්‍ය අගමැති ධූරයට අපේක්ෂකයෝ 8 දෙනෙක් සූදානම් කියන කාරණාවත් වාර්තා වෙනවා. බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට තේරීපත් වෙමින් ඊළඟ අගමැතිවරයා වීම සඳහා අපේක්ෂකයන් 8 දෙනෙකු ඉදිරිපත් වී සිටින බව BBC පුවත් සේවය වාර්තා වෙනවා. අගමැති ධූරය සඳහා 8 දෙනෙක් අපේක්ෂකයන් සූදානම් වෙලා ඉන්නවා කියන කාරණාව තමයි ඒ විදිහට කියන්නේ. එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට ඉන්දියාවෙන් 5400ක් එකතු වෙලා තිබෙනවා කියලා තොරතුරක් වාර්තා කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක සේවාවන් සඳහා ඉන්දියා යුද හමුදාවෙන් බටයන් 5400ක් යොදවා ඇතයි. ඒකට මාධ්‍ය වාර්තා කළේ මේ වෙනුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදාව ලෝපුරා විවිධ මෙහෙයුම් 14ක නිරවෘත්තව සිටින අතර ඉන් මෙහෙයුම් 8කට ඉන්දියා යුද හමුදා සෙබළුන් සක්‍රීයව දායකත්වයේ සපයමින් සිටින බවද එරට මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා කියලා තමයි මේ විදේශ පුවත් අතර කියවෙන්නේ. එතරම් තවත් ලිපියකට යන සූදානම් ගම්මැසියෝ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු අල්ලයි. ඉන්දියාවට වඩාත් අත්‍යවශ්‍යව සිටි ලක්ෂාර් ටොයිබා ත්‍රස්තවාදී සංවිධානයේ නායකින් දෙදෙනෙකු ජම්මු කාශ්මීර
ප්‍රාන්තයේ රිසි දිස්ත්‍රික් වැසියන් විසින් අල්ලා හමුදාවට බාර දීලා තිනවා කියලා තොරතුරු වාර්තා වෙන්නේ. ඉන්දියාවේ ත්‍රිරෝද රථයක මගින් 27ක් ගමන් කරලා ඉන්දියාවේ එක්තරා නගරයකදී පොලිසිය විසින් නතර කරන ලැබූ ත්‍රිරෝද රථයක පුද්ගලයන් 27 දෙනෙකු ගමන් කිරීමේ සිදුවීමක් සමාජ මාධ්‍ය ජාල තුළ වැඩි අවධානයකට ලක් වෙලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. මේ සිදුවීම වාර්තා වෙන්නේ එරට අධික ජනගහනකින් යුත් උත්තර ප්‍රදේශයේ ප්‍රාන්තයේ ෆුටේපූර් නගරයේදී කියලා තමයි වැඩිදුරටත් කියවෙන්නේ. එමෙ ත්‍රිරෝද රථයේ අධික වේගයකින් ගමන් කරපු නිසා පොලිසිය නවත්තලා තියෙනවා. නවත්තලා බලපුවාම ඇතුලේ මිනිස්සු 27 දෙනෙක් විතර තියෙනවා. ත්‍රිරෝද රථයක ත්‍රිවිල් එකක. චීන අධිපත්‍යයට අභියෝග කරන ගෝලීය ආර්ථික අර්බුදය ආර්ථික හා දේශපාලන න්‍යාය පත්‍රය සකස් කර ගැනීමේදී මහජන මතය හැඩගැස්වීමේදී ගෝලීය වශයෙන් වැඩි බලපෑමක් ලබා ගැනීම අරමුණින් චීන කොමියුනිස්ට් පක්ෂය පුළුල් ලෙස ඉලක්කගත කරගත් කතිකාවේ බලය ලොව පුරා ප්‍රවාදනය කිරීමට විශාල වශයෙන් මුදල් ආයෝජනය කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරනවා කියලා තමයි කියවෙන්නේ. ඔය විදිහට දවසේදී පුවත්පත්වල තිබෙන ප්‍රධාන විදේශ පුවත් ඔබට ප්‍රකාශ කරන්නට තිබෙන්නේ. අපි කැටි විරාමයකට යන සූදානම් වෙනවා. විරාමයෙන් පස්සේ ක්‍රීඩා ප්‍රවෘත්ති සහ ඒ වගේම පුවත්පත්වල තිබෙන කාටුන් සමග තවත් විශේෂාංග කිහිපයක් ඔබ වෙත ගෙන එන්න අපි සූදානම්. රැඳිලා ඉන්න සියත පත්තරේ සමගින්. සියත පත්තරේ සමගින් අවසන් විරාමයේ ලබාගෙන අපි යලිත් ඔබ මුණ ගැහෙනවා. අපි ක්‍රීඩා ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකාවේ මහා ක්‍රිකට් සැණකෙළියේ කැන්ඩි ෆැල්කන්ස් සුක්කානම වනිදු හසරංගට පැතුම් කෝටි 1.5කට විකිණෙයි. ශ්‍රී ලංකාවේ මහා ක්‍රිකට් සැණකෙළියක් ලෙසින් හැඳින්වෙන ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 2020 තරඟාවලියේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රිකට් පිටියේ සෑම අංශයකින්ම දස්කම් දක්වන වනිදු හසරංග තෝරා ගනී. එමෙන්ම පසුගියදා පැවති ක්‍රීඩා වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගත් පැතුම් නිශ්ශංක මිලදී ගෙන තිබෙනවා ඇමරිකානු ඩොලර් 40000කට රුපියල් කෝටි 1.5ක වගේ මුදලකට පැතුම් කෝටි 1.5කට විකිණෙයි කියලා ඉස්සරස්තරයේ තිබෙන්නේ. දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය වැට උඩ ලබන වසරේ ජනවාරියට යෙදී තිබුණු ඕස්ට්‍රේලියා එක්දින තරඟ සංචාරයේ නිවත් වීමට දකුණු අප්‍රිකාව තීරණය කර ඇති බැවින් එම වසරේදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවෙන් ගිලී යෑමේ අවධානමක් මතුව තිබෙනවා කියලා තමයි ඒ තොරතුරෙන් වාර්තා වෙන්නේ. පාකිස්තානට එරෙහි පුහුණු තරඟය ජය පෙරදුමක් නැහැ. තවත් තොරතුරක් ක්‍රීඩාව හා සම්බන්ධ සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර කෝල්ස් පිටියේ පැවති 3 දින පුහුණු තරඟයේ ඊයේ ජය පරාජයකින් තොරව නිමාවටපත් වුණා කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. යුද හමුදාව පෙරමුණ රැකගනී. කේරා සහ ජනිත්ගෙන් ශතක. අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරඟාවලියේ දින 9ක් නිමා වන විට බී කණ්ඩායමේ පෙරමුණ රැක ගැනීමට යුද හමුදා ක්‍රීඩා සමාජය සමත්ව සිටී කියලා තමයි ඒ කාරණාව කියවෙන්නේ. කැරම් සභාපති රණසිංහ මතායාස් ලේකම් ධූරයට ශ්‍රී ලංකාවේ කැරම් සම්මේලනයේ නිරවරණයේදී ජනසතු සේවා කැරම් සංගමයේ වත්මන් සභාපති RASH රණසිංහ මහතා සභාපති ධූරයට නිතරගෙන් පත් වුණා කියලා වාර්තා වෙනවා. සිය අභිමතයට විරුද්ධ සමාජික සංගම් විශාල සංඛ්‍යාවක සමාජිකත්වය අහෝසි කොට පක්ෂපාතී සංගම් පමණක් රඳවා ගැනීමෙන් යලි බලය අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වූ හිටපු නිලධාරීන්ට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශ විසින් ගන්න ලැබූ ක්‍රියාමාර්ග වලින් පසු සාධාරණ හා සමකමී වාතාවරණයක් යටතේ පැවති මේ නිලවරණයේදී ජනසතු සේවා සංගමයේ සමාජිකයින් වැඩි තනතුරු ප්‍රමාණයක් හිමිවීම කැපී පෙනුණා කියලා තමයි එල්පීඑ සඳහන් වෙන්නේ. රාජකීය සහ සාන්ත තෝමස් ආදි ගෝල්ෆ් ක්‍රීඩකයෝ සමාජ සත්කාරයකට ගිහිල්ලා තිබෙනවා කියන කාරණාවකුත් අද දවසේ වාර්තා වෙනවා. ඒ අනුව කොතලාවල ආරක්ෂක රෝහල වෙත ඔක්සිජන් උපකරණ පරිත්‍යාග කරලා තිබෙනවා. නිර්වින්දන වෛද්‍ය ආධාර වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමට කටයුතු කරලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. රාජකීය සාන්ත තෝමස් ආදි ගෝල්ෆ් ක්‍රීඩකයෝ සමාජ සත්කාරකයට එකතු වෙලා තිබෙනවා. අපි යනවා දැන් පුවත්පත්වල තිබෙන කාටූන් ඒ වගේම තවත් විශේෂාංග කිහිපයකට අවධානය යොමු කරන්න. මුලින්ම අපි යන්නේ අරුණ පුවත්පතට. අරුණ පුවත්පත ඉදිරිපත් කරන හුරේරා කාටූන් එකයි අපි බලන්නේ. මේ කාටූන් එකේ කියවෙන්නේ මෙන්න මේ විදිහට ජනාධිපති තෝරන්න නාම යෝජනා කැඳවනවාලු. එහෙනම් වෙන්දේසියත්
පටන් ගනී. ඔව් වෙන්දේසිය දැන් නම් පටන් ගන්න කාලේ ඇවිල්ලා කියලා තමයි තේරෙන්නේ. අංජනගේ කාටුන් දිනමින පුවත්පතටයි අපි අවධානය. අරගලයේ ආස්සේ සමහරු Tamanගේ වැඩත් කරගන්නවා. ඔව් පානුත් රුපියල් 20කින් වැඩි කරගත්තේ කියලා කියනවා. පාන් ගැන කතා කරනකොට පාන් මිල වැඩිවීමත් එක්ක බේකරි නිෂ්පාදකීන්ටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවලු. ඒත් එක්කම මේ තියෙන කාරණාත් එක්ක තොරතුරු හුඟක් වාර්තා වෙනවා. මේ අපි තවත් කාටුන් එකකට යන්නේ. ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපත දැන් අරගල කාර්යවත් මරා ගන්නවලු නේද සර් කියලා අහනවා. දැන් පක්ෂවලට බෙදිලා ඇති බං කියලා කියනවා. ඔන්න ඕක තමයි තත්ත්වේ. අරගල කරුවනුත් දැන් මරා ගන්නේ එක එක පක්ෂවලට බෙදිලා නිසාද. තවත් කරුණ එකක් තිබෙනවා මේ අරගලයට ජය වේවා කියලා කෙනෙක් කියනවා. ඒත් අතර මේ ජාතික කොඩියකුත් කරේ තියෙනවා. හැබැයි ජාතික කොඩිය තියාගෙන ඉන්නේ හරි පැත්තට නෙමෙයි වැරදි පැත්තෙන් තමයි තියාගෙන ඉන්නේ. ඒත් එක්කම යන්නේ නිකන් නෙවෙයි. ගේට්ටු උස්සගෙන තව දේවලුත් කරේ තියාගෙන මේ අරගලයට ජය වේවා කිව්වට මේ අරගල කරුවෝ නෙවෙයි මේ මංකොල්ල කරුවෝ. ඒකයි මේ කියන්නේ කාටුන් එකෙන්. හැබැයි නියම අරගල කරුවෝ බොහොම ඈතට වෙලා හඬ නගනවා. මේ කට්ටිය ලොකුවට සද්ද දාගෙන තියෙන දේවල් හොරගම් කරනවා, මංකොල්ල කනවා. ඕක තමයි වර්තමානයේ තත්ත්වේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ අතරතුරේදී වැඩ බලන ජනපති කියලා කෝට් එක එල්ලලා තියෙනවා බිත්තියේ. ඒක තමයි දැන් දාගන්න සූදානම් වෙන්නේ. ටයි එක පළඳින ගමන් ඉන්නේ. කටින් ඉතින් සංගීතයත් එනවා. ගීතයකුත් මුමුණනවා වගේ තමයි අපිට පේන්නේ. ඒ වර්තමාන වැඩ බලන ජනාධිපතිවරයා ඒ විදිහට ඉන්නකොට පිටිපස්සෙන් ඉන්නවා බලාගෙන විපක්ෂ නායකවරයාත්. ඕක තමයි අද දවසේ ඊළඟ කාටුන් එක දිනමින පුවත්පතෙන්. හොඳයි අපි යන්න සූදානම් වෙනවා තවත් පුවත්පත් කිහිපයකට අවධානය යොමු කරන්න. ලංකාදීප පුවත්පතයි පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක. මෙරට ආර්ථිකයට බලපෑ කරුණු අර්ජුන මහේන්ද්‍රන් කතා කරලා කියලා කියනවා. එයාගේ කරුණු ගැන කියලා නැද්ද කියලා තමයි අහන්නේ. එයාගේ කරුණු ගැන තොරතුරු. ඔය අතරතුරේදී අපි යනවා තුම්මන්සල කවි පන්තියට ලංකාදීප පුවත්පතෙන්. අරගල ජය හඬ නැගුවත් හතර අත රටතරමක අරාජික උණු තැනක ඇත. පාලකයෙකු ළඟදී තෝරාන ලකුණු ඇත. ඒ එන කෙනා සලකාවිද රටට සෙත. කවුරු හෝ කමක් නැහැ. රටට සෙතක් සලසන කෙනෙක් තමයි එන්නට අවශ්‍ය. එයයි අපේ බලාපොරොත්තුව බවටත් පත් වෙන්නේ. හිටපු ජනාධිපතිවරයා ගැන එහෙම නැත්නම් වැඩ බලන ජනාධිපතිවරයෙක් පත් කරලා රටින් ගියපු ජනාධිපතිවරයා ඒ රටට ගොඩ බහින වෙලාව කාටුන් එකකින් ඇදලා තිනවා. සුවාරිස් දාස හපුවලනගේ කාටුන් එක. ප්ලේන් එකේ කොටසක් පැත්තකින් තියෙනකොට බෑග් එකත් අරගෙන ගොඩ බැහැලා ඒ ජනාධිපතිවරයා කියනවා මම තමයි හොඳටම කළේ කියලා. ඉතින් රටින් පැනලා ආවේ ඇයි කියලා අහනවා සුවාරිස්. අපි යනවා මව්බිම පුවත්පතට අවධානය යොමු කරන්නට. මව්බිම පුවත්පතේ MD වීරරත්නගේ මරිසිපාල කාටුන් එක. මොකද නැන්දේ ගෙදරට පාන් ගේන එක නැවැත්තුවේ. අනේ මරිසිපාල ඔය වගේ වටින දේවල් තියාගන්න මෙහි ආරක්ෂාව මදි කියලා තමයි කියන්නේ නැන්දා. යතරතුර අපි යනවා දවසේ පද 4ට අවධානය යොමු කරන්නට. පිලවත් අහිමි විය මුල් පුර වැසියෙකුට කල හැකි පෙරලි බල ජන අරගලයකට බල නොසිට සමගිව යමු ඉදිරියට එළඹෙයි යුගය ගොඩ ගන්නට වැටුණු රට ගොඩ ගන්න කාලය ඇවිදිලා තියෙන්නේ. අපි අවසාන වශයෙන් තෝරාගන්නේ දිවයින පුවත්පතයි. දිවයින පුවත්පතේ Facebook කාටුන් එක තියෙනවා. රනිල් මහත්තයා බෞද්ධ පොත්පත් ගොඩාක් කියවලා තියෙනවලු. අතහැරීම ගැන කියවලා නැද්ද කියලා තමයි අහන්නේ. බෞද්ධ පොත්පත් අතර තියෙන අතහැරීම ගැනත් කියවලා තිබුණා නම් මෙහෙම දේවල් අපිට අහන්න සිද්ධ වෙන්නේ නැති වෙයි. අපි යනවා ඕකයි තත්වේ කවියට. තිබුණත් නැතත් අරගලයෙන් අනුමැතිය අගමැති රනිල් වැඩ බලනා ජනපතිය අනුරට සජිත්ලට ඔරවා ළම හතිය වජිරට සාගලට නම් හොඳටම ගතිය.
කට්ටියකට හති වැටෙනකොට තවත් අයට හරිම ගති කියලා තමයි ඕකයි තත්ත්වේ කවි පන්තියෙන් කියන්නේ. කට්ටියකට හති කට්ටියකට ගති. අපි අවසාන වශයෙන් තවත් කාටූන් එකට යන්න සූදානම් වෙනවා. 2035 දීත් කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්කයි මේ කාටූන් එක ඉදිරිපත් කරන්නේ. පාර්ලිමේන්තුව පැත්තට තියෙන පාරකට යනවා බොහෝම වයසටපත් වෙච්ච තුන්දෙනෙක්. මේ කවුද ඉන්නේ කියලා මූණෙන් පේනවනේ. යන්නෙත් හරි අමාරුවෙන් සැරයටි අරගෙන මේ විවිධ පක්ෂ නායකයෝ ওই විදිහට යනවා. අපිට 2035 දිත් කොහොමද බලා ගන්න සිද්ධ වෙන්නේ? එයයි මේ අහන්නේ. ආතාපේ කවි පන්තියටයි දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. බැසිල් රටින් පිටවන්නට හදන විට ගුවන් තොටෙන් හරවා එව්වනේ ආයේ සේද මාවතෙන් අස් උනි නිලධාරී ආතා අපේ කීවා හොඳ කතාවක් දේශපාලනෙන් අරගෙන ඇඟට උන කරන අය වෙතොත් දිගටම රටට වින එන්නහැ සමාජෙන් ඒ උදවියට ගුණ කවුරුත් ඒක හොඳ සිහියෙන් සිතනු මැන. කවුරුත් ඊටමත් හොඳ සිහියෙන් මේ දේවල් පිළිබඳව හිතනවා නම් එය තමයි වටින්නේ. ආතා අපේ කවි පන්තියෙන් ඒ විදිහට කියනකොට අපිත් මතක් කරන්නේ මිනිසුන්ගේ හැසිරීම්, පාලකයන්ගේ හැසිරීම් වැරදි වෙනකොට මිනිසුන්ගේ හැමදාමත් හිතෙන් අයින් වෙන්නේ ඒ පාලකයන්. ඒක නිසා යහපත්ව හිතන්නට කටයුතු කරන්නට හැමෝම සිහි තබා ගන්නවා නම් එයයි වටින්නේ. ඔබට යහපත් වූ දවසක් ප්‍රාර්ථනා කරමින් අදට අපි ඔබෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. හෙටත් උදෑසන 6:30ට සියත පත්තරේ සමගින් අපි ඔබව මුණ ගැහෙන්නට සූදානම්. හැමතෙම ජයග්‍රාහී වූ දවසක් ප්‍රාර්ථනා කරනවා. රටට යහපතක් වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්කයි අදත් අපි ඔබෙන් සමුගෙන යන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.